රජ කළ සතරවන පණ්ඩිත පරාක්‍රමබාහු රජ දවස වීරසිංහ ප්‍රතිරාජ නැමැති ඇමතිවරයාගේ අනුග්‍රහයෙන් සිංහලයට නගා ඇති බව කියවේ. මේ සඳහා මූලාශ්‍රය කොටගත් ග්‍රන්ථය වන්නේ ජාතකට්ඨ කතාවයි. සිංහල 550 ජාතක පොත මුල් කෘතියෙහි ඍජු පරිවර්තනයක් නොවේ. ජාතක ගාථා ස්වල්පයක් දක්නට ලැබීමත්, ගාථාවල අදහස් හා වචන විස්තර කරන කොටස දක්නට නොලැබීමත්, අතීත කතාව අඛණ්ඩව ඉදිරිපත් කිරීමත් සිංහල ජාතක කතා පොතෙහි ලක්ෂණ වේ. 550 ජාතක කතා පොත ලෙස හැඳින්වුවත් එහි සැබවින් මැත්තේ ජාතක කතා 547කි. වර්තමාන කතාව, අතීත කතාව, සමෝධානය යන ලක්ෂණ සිංහල ජාතක කතාවන්ට නියමිත ආකෘතියක දක්නට ලැබෙන අංග වේ. ජාතක පොත ඇසුරු කරගෙන රචිත පරිවාර ග්‍රන්ථ රාශියක්ද වේ. ජාතක පොත සිංහලයට නැගුණු පසුවද වෙන් වශයෙන් ජාතක කතා ලියවී ඇත. උම්මග්ග ජාතකය, එළුමන්දාව, උම්මදන්ති ජාතකය එබඳු ග්‍රන්ථ කීපයකි. මුවදෙව්දාවත, සසදාවත හා කෞසිලුමින ජාතක කතා ඇසුරෙන් රචිත ගී කාව්‍යයි. කාව්‍ය ශේඛරය ගුත්තිල කාව්‍ය, සඳකිඳුරු දාකව, කුස ජාතක කාව්‍ය, දහම් සොඳ දාකව, වෙස්සන්තර ජාතකය, මුව ජාතකය, නිමි ජාතකය, කෞමිනි කොණ්ඩල, කෞමිනි මල් දමාදියද ජාතක පොත ඇසුරෙන් බිහි වූ කාව්‍ය ග්‍රන්ථයි. උම්මග්ග ජාතකය රචනා කිරීමේ අරමුණු වී ඇත්තේ මහෞෂධ පඬිතුමාගේ බුද්ධි මහිමය ප්‍රකාශ කිරීමයි. ජාතක කතා අතර දීර්ඝතම කතාව වන මෙහි මහෞෂධ පඬිතුමා කුඩා අවදියේ සිට සිය නුවණ මෙහෙයවා කටයුතු කරන ආකාරයත්, රජුට සේවය කිරීමේදී සතුරු කුමන්ත්‍රණ පරදා රාජ්‍ය හා ජීවිත බේරා ගැනීමට උපායශීලීව කටයුතු කරන ආකාරයත් විස්තර කෙරේ. එම ජයග්‍රහණ ලබන්නේ කිසිදු ජීවිත හානියක් සිදු නොවන ආකාරයට වීම මෙහි විශේෂත්වයකි. උම්මග්ග ජාතකයේ එන සතර කම්මන්ත්‍රණයේ සිට ධර්ම යුද්ධය දක්වා මෙම පාඩමට ඇතුළත් වේ. මේ මාගේ යසස කවුරුන් සන්තකදෝ? අනෙක් කෙනෙකුන් සන්තක නොවේ. චූලනී බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුවන් සන්තකය. මෙබඳු සම්පත්දුන් රජ්ජුරුවන් සියලු දඹදිවට අග රජ කළහොත් යහපත. එසේ වුවහොත් මමත් අග්‍රපුරෝහිත වෙමි. මෙසේ සිතා උදෑසනක් සේම රජ්ජුරුවන් සමීපයට ගොස් රෑ දවස සුවයෙන් නිදිලත් පරිදි විචාරා මෙසේ ඇසීය. දේවයන් වහන්ස, කොට පිය යුතු කතාවක් ඇත. කියවාචාරිණි. දේවයන් වහන්ස, ඇතුළු නුවරදී රහස් කියන්නට නොපිළිවන මගුල් උයනට යම්හ. යහපතාචාරිණි. මෙසේ පැවසූ රජ්ජුරුවෝ බමුණන් හා සමග උයනට ගොස් සේනාව පිටත සිටුවා වටකොට රකවල්ලවා බමුණන් හා සමග ඇතුළු උයනට වැද මගුල් සල්වටෙහි හුන්හ. ගිරා පණ්ඩිතයෝ මේ ක්‍රියාව දැක මේ කාරණයක් වුව මැනව. අද පණ්ඩිතයන් වහන්සේට කිය යුතු කිසිවක් අසමි. යනුවෙන් පවසා උයනට වැද මගුල් සල්ගස කොළ අතර සැඟවී හුන්හ. කිය යුතු රහස් කියවාචාරිණි. දේවයන් වහන්ස, නුඹ වහන්සේගේ කන මෑතට නමාලුව මැනව. මේ මන්ත්‍රණය සතරකන් මන්ත්‍රණය නම් වන්නේය. ඒ හෙයින් නුඹ වහන්සේගේ දෙකන හා මගේ දෙකනමුත් අනෙක් කනකට නොයා යුතු වන්නේය. ඉනින් දේවයන් වහන්ස, මා කීවා කරනසේක් නම් සියල්ලු දඹදිවට
නුඹ වහන්සේ අග රජ කොටලමි. කියවාචාරිණි තොප කීවාක් කරමි. දේවයන් වහන්ස. අපි සේනාව රැස්කොටගෙන පළමු කොට කුඩා නුවරක් වටකොට ගනුම්හ. මම කුරුබිලියෙන් ඇතුළු නුවරට වැද. ඒ රජ්ජුරුවනට දේවයිනි තොප හා අප හා සටන් කොට කාර්යක් නැති. හුදෙක් අප නටුවව. තොපගේ රාජ්‍ය තොපටම වන්නේය. සටන් කොලෝ නම් අපගේ සේනාවාහන මහත් හෙයින් ඒකාන්තයෙන්ම පරදුව යයි කියමි. ඉඳින් මා කී ලෙස නොකොලෝ නම් සටන් කොට අල්ලාගෙන මරාපියා උන්ගේ සේනාවත් හැරගෙන අනෙක් නුවරකට යම්හ. ඒ නුවරත් එසේම යටත් කොටගෙන. ඉන් අනෙක් නුවරකැයි. මේ සැටියේම සියල්ලු දඹදිව රාජ්‍යගෙන ජයපානය අනුභව කරම්හයි කියා එක් සියයක් රජදරුවන් අපගේ නුවරට ගෙනවුත් උයනෙදී රාමණ්ඩලයක් සාදා උන් හැම දෙනා රාබොන්නට යැයි රාමැඩිල්ලේ හිඳුවා. විෂයොදා කරන ලද්දා වූ රා අනුභව කරවා උන් හැම දෙනාම ජීවිත විනාශයට පමුණුවා ගංගදියට දමා එක් සියයක් රාජධානියෙහි රාජ්‍ය අත්පත් කොට ගනුම්හ. එසේ කල්හි නුඹ වහන්සේ සියලු දඹදිවට අග රජ වන සේක. යහපතාචාරිණි තොප කී ලෙසම කෙරෙමි. දේවයන් වහන්ස මේ මන්ත්‍රණය සතරකන් මන්ත්‍රණය නම් වෙයි. අනෙක් කෙනෙකුන් දත නොහැක්කේ. එසේ හෙයින් කල් නොයවා යහපත් නැකතකින් වහානික්මුණු මැනව. යහපත ගිරාපෝතකයෝ ඒ මන්ත්‍රණය අසා නිමවා උන් දෙදෙනා මන්ත්‍රණය කොට අන්තයෙහිදී. සාල්ලෙක ලාලා පාතට බාන කෙනෙකු මෙන් කේවට්ට බමුණා හිසැන් වර්චස් පිඩක් හෙලා කිමෙක් දැයි කට දල්වාගෙන උඩ බැලූ තැනැත්තවුන්ගේ මුඛයේ නැවත වර්චස් පිඩක් හෙලා ක්‍රීන් යන අනුකරණයෙන් හඬමින් කොළත්තෙන් උඩ නැගී මෙසේ කීහ. කේවට්ටය තෝ තමාගේ මන්ත්‍රණය සතරකම් මන්ත්‍රණය සිතයිද? දැන්ම සකැන්න ගියේය. නැවත අටකනකට ගොස් පසුව නොයෙක් සිය කනකට යන්නේය. සබඳ තොප විසින් කුමක් දක්නා ලදද? කුමක් අසන ලදද? මම ජීවීනී සියලු දඹදිව අනෙක් රජ්ජුරුන් කෙනෙකුන් සමීපයෙන් කිසි බයක් නොදටිමි. උත්තර පංචාලනුවර චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ කේවට්ට නම් පුරෝහිතයානු රජ්ජුරුවන් උයනට ගෙන ගොස් සතරකම් මන්ත්‍රණයක් කළහ. මම මගුල්සල් ගසේ අත්තක් ඇතුලේ සැඟවී හිඳ මන්ත්‍රණය අසා නිමවාගෙන කේවට්ට බමුණා කට වර්චස් පිඬක් හෙලා පියාමි. ගිරාපෝතකයෝ සියලු තමන් දුටු දෙයක් ඇසූ දෙයක් පණ්ඩිතයන්ට දැන්වූහ. රජ්ජුරුවෝ ගිවිස්සෝද? ගිවිස්නාලදැයි දේවීනි. පණ්ඩිතයන් වහන්සේ ගිරාපෝතකයනට කළමනා සත්කාර කොට හෙවත් මීයෙන් හැනූ විළඳ කවා මී පැන් පොවා බේත් තෙලින් පියා සඟල මැද මොලොක් ඇතිරිලි අතුරන ලද රන් මැදිරියෙහි සතප්පා මෙසේ සිතුූහ. කේවට්ටයා මා මහෞෂධ පණ්ඩිත බව නොදනීතී සිතමි. දැන් ඔහු කළ මන්ත්‍රණය මුදුන් පැමිණ නොදෙමි. මහෞෂධ පණ්ඩිතයෝ ඇතුළ නුවරහුන් දිලිඳුන් පිටත් කරවා පිටි නුවර ලැවූසේක. පිටි රටින් දනව්වලින් සතර වාසල නියම ගම සතරින් වස්ත්‍රාභරණ ධන ධාන්‍යාදීන් සමෘද්ධ වූ ඉසුරු මතුන් ගෙන්වා ඇතුළු නුවර වැස්සූසේක. බොහෝ ධනධාන්‍ය රැස්කර වූසේක. චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද කේවට්ටයන්ගේ බස්ගෙන හස්ත්‍යාශ්වාතීන් සෙනග පිරිවරා ගොස් එක කුඩා නුවරක් වටලාගත්හ. කේවට්ට බමුණා තමා යටකී සැටියේම
කුරුබිලියෙන් ඇතුළු නුවරට වැද කාරණා කොරන ඒ රජ්ජුරුවන්ට කියා තමන් වසඟ කොටගෙන දෙසේනාව එක කොටගෙන අනෙක් නුවරක රජ්ජුරුවනැයි මේ සේ චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ කේවට්ටාචාරීන්ගේ අවවාදයෙහි සිට ඒ වේදේහ රජ්ජුරුවන් තබා සෙසු සියලු දඹදිව රජදරුවන් තමන් නතු කළහ. බෝධිසත්වයන් වහන්සේ විසින් ඒ රජ්ජුරුවන් සමීපයෙහි සිටුවන ලද පුරුෂෝද බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් විසින් අතවකට මෙතෙක් නුවර ගන්නා ලද පණ්ඩිතයන් වහන්ස නුපමා වන සේක්වයි කියා නිරන්තරයෙන් හසුන් නෙවන්නාහ. උන්වහන්සේද ඒ යෝධයනට මම මෙහි පමාවක් නැත්තෙමි තෙපි උකටලී නොවැ නුපමාව වැසවයි කියා යවනසේක. බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ සත් හවුරුදු සත් මස් සත් දවසකින් වේදේහ රජ්ජුරුවන්ගේ රාජ්‍යය තබා සෙසු දඹදිව රාජ්‍යයන් ගෙන කේවට්ට බමුණයට මෙසේ කීය. ආචාරිණී මියුළු නුවර වේදේහ රජ්ජුරුවන්ගේ රාජ්‍ය ගනුම්හ. දෙවයන් වහන්ස මහෝෂධ පණ්ඩිතයන් වසන නුවර රාජ්‍ය ගන්නට නොපොහොසතුම්හ. ඒ පණ්ඩිතයෝ වනාහි මේ බඳු නුවනැත්තාහ. ඉතාම උපායවන්තයහ. කේවට්ට බමුණු ආචාරී මෙසේ විස්තර කොට සඳ මඩලෙහි ඇඳෙනා කෙනෙකුන් මෙන් බෝසතාණන් වහන්සේගේ ගුණ රජ්ජුරුවනට කීහ. ඒ ආචාරයතුමු උපායවාත්තුමය. මියුළු නුවර රාජ්‍ය නම් ඉතා ස්වල්පය. සියලු දඹදිව රාජ්‍ය අපට සෑහෙයි. එක රාජ්‍යකින් අපට කාර්යකින්ද. අපි මියුළු නුවර රාජ්‍යය ගෙනම ජයපානය බුම්හ. වේදේහ රාජ්‍ය ගෙන කුමක් කරමෝද. ඒ රජුරුවෝත් අපනත්වෝමය. නවතුව. කේවට්ටයන් මෙසේ පවසමින් රජ්ජුරුවන් හා 100ක් රජදරුවන් උපායෙන් ගිවිස්සූහ. ඒ රජ්ජුරුවෝ කේවට්ට නම් බමුණාගේ බස් අසා මියුළු නුවරට යන ගමන් නැවැත්තාහ. බෝසතාණන් වහන්සේට ඔබ වහන්සේගේ චරපුරුෂයෝ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ 100ක් රජදරුවන් පිරිවරා මියුළු නුවරට නික්මුණාහු නැවත තමන්ගේ නුවරටම නැගී ගියහ. මෙසේ පවසමින් හසුන් එවූහ. මෙතන පටන් කොට රජ්ජුරුවන් කරන ක්‍රියාවන් දැනවැන්නේය. එසේ පවසමින් බෝධිසත්වයන් වහන්සේද හසුන් යවූසේක. බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද කේවට්ටයන් හා සමග විෂ මිශ්‍ර සුරාපානය අනුභව කරවා රජදරුවන් මැරීම් සංඛ්‍යාත ඒ කටයුත්ත දැන් කරම්හයි මන්ත්‍රණය කොට අපි ජයපානය බොම්හයි කියා මෙසේ අමාත්‍යයන්ට විධාන කළහ. මගුල් උයන නදුන් උයනක්සේ සරසා දහස් ගණන් කූඩාරම්වල රාපුරා තබ්බා අනේක ප්‍රකාර මසවුලු ඒ ස්ථානයෙහි වලන්පුරා රැස්කොට තබව. මා බඳු පණ්ඩිත කෙනෙකුන් ජීවත්ව හින්දිද්දීම මෙතෙක් රජදරුවන් මියයාම යුක්ත නොවන්නේය. උනට මා පිටුවහල්වුව මැනව. මෙසේ සිතා තමන් වහන්සේ හා එක දවස උපන් යෝධයන් දහස බනවා මෙසේ කියා යෝධයන් දහස යවූසේක. සබඳනී චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ උයන සරහවා 100ක් රජදරුවන් පිරිවරා සුරාපානය අනුභව කරනු කැමැත්තෝය. තෙපි ඔබ ගොස් රජ්ජුරුවන්ට අසුන් පනවාලූ කල කිසි කෙනෙකුන් නොහිඳිනා තුරුම චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් හිඳිනිට පැන වූ අස්නට ඉක්බිති පැන වූ මා ඇගි අස්නක් අපගේ රජ්ජුරුවන්ටැයි ගෙන ඒ රජදරුවන්ගේ සේනාව විසින් තෙපි කවුරුන්ගේ සේනාදැයි කී කල
වේදේහ රජ්ජුරුවන්ගේ සේනාවම් හයි කියව. කිමෙක්ද අපි සත්හවුරුදු සත්මස් සද්දවසක මුළුල්ලෙහි දඹදිව රාජ්‍ය ගන්නමෝ එක් දවසකුත් වේදේහ රජ්ජුරු කෙනෙකුන් නුදුටුම්හ. වේදේහ රජ්ජුරුවෝ නම් කවරහුද? යව උනට උවමනා වී නම් කෙලවරස්නක් ගනුවයි තොප හා සමග කලහ කරන්නාහ. තෙපි බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් විනා අපගේ රජ්ජුරුවන්ට වැඩිතරම් කෙනෙක් නැතැයි කලහ වඩාගෙන අපගේ රජ්ජුරුවන්ට අස්න පමණකුත් නොලබන්නමෝ දැන් තොප රාත්පිය නොදෙම්හයි මස් අවුලු ආදියත් කෑ නොදෙම්හයි වාසිබෙනෙමින් සිංහනාද ඇසූ මුවපොල්ලෙන් පරිද්දෙන් තොපගේ අභීත ශබ්දයෙන් මොවුන් බයගන්වා යමුගුරු බාලා සියලු රාමස් පිරූ සැලවල් බිඳ තූතූ කොට පියා වහා රාමස් අවුලු විසුරුවා නොකෑ හැකි පරිද්දෙන් කොට දිවීමෙන් ගොස් සේනා මධ්‍යයට වැද ශක්‍රපුරයට වන ඇසුර බටයන් පරිද්දෙන් මහත් අරගල කොට අපි මියුලුනුවර මහෞෂධ පණ්ඩිතයන්ගේ යෝධයම්හ පිළිවන්නම් අප අල්ලා ගනුවයි තොප ගිය බව හඟවායව. මෙසේ කියා යෝධයන් දහස යැවූසේක. ඒ යෝධයෝ බෝධිසත්වයන් වහන්සේ වදාළ පස් මුදුනින් පිළිගෙන වැඳ සමුගෙන දුනු මුගුරු අඩයටි පත්කෝහොල් පාරාවලලු යැ යන පංචායුධ සන්නද්ධව උතුරු පසල් දනව්ව නුවරට ගොස් නදුන් උයන මෙන් සරහන ලද උයනට වැද නගන ලද දල්ලපුඩු සේසත් ඇති 100ක් රාජාසන ආදී වූ පිළියෙල කොට තබන ලද උයනට ශ්‍රී විභූතින් දැක මහ බෝසතාණන් වහන්සේ විසින් වදාරන ලද ක්‍රමයන්ම සියල්ල කොට සේනා මධ්‍යයට වැද බොහෝ දෙන ක්ෂෝභ කොට තමන්ගේ මියුළු නුවරට පලා ගියහ. මියුළු නුවර වටලෑම. චූලනී රජද 100ක් රජදරුවන් මරණ පිණිස ශෘංගිලා ඉදිකරන ලද මෙබඳු සුරාපානය මහෞෂධ පණ්ඩිතයන් විසින් බාධා කළේ යැයි කිපියේය. 100ක් රජදරුවෝද අපට ජයපානය බීගත නුදුන්හයි කිපියෝය. සේනාවද අපි නොමිලේ බොන සුරාපානය නොලද්දම්හයි කිපියහ. බ්‍රහ්මදත්ත රජුවෝද 100ක් රජදරුවන් බනවා මෙසේ පැවසුවේය. එව පින්වත්නි, මියුළු නුවර ගොස් වේදේහ රජ්ජුරුවන්ගේ හිස තල් පැන් පලක් මඩනාසේ කඩුවෙන් කපාපියා දෙපයින් මැඩගෙන හිඳ ජයපානය බොම්හ. සේනාව ගමනට සරසීගෙන එන පරිද්දෙන් විධානය කරව. මේ ආකාරයෙන් කියා නැවත රහසිගතව කේවට්ටයනටද එපවත් පවසා මේ ආකාරයෙන්ම කීහ. අපගේ මෙබඳු මන්ත්‍රණයට බාධා කළා වූ පසමිතුරා ගනුම්හ. 100ක් රජදරුවන් හා 18 අක්ෂෞහිණියක් පමණ සේනාව හා පිරිවරා ඒ මියුළු නුවරට යම්හ. අප හා කැටිව එව ආචාරිණී. බමුණානෝද තමන් නුවණැති මෙලෙස සිතුවේය. මහෝෂධ පණ්ඩිතයන් දෑගන්නට නොපිළිවෙන. ගියොත් අපට මහත් ලජ්ජාවන්නීය. කාරණා කියා රජ්ජුරුවන් නවතමි. දෙවයිනි, මේ වේදේහ රජහුගේ බලයක් නොවෙයි. මහෝෂධ පණ්ඩිතයන්ගේ විධානය. උතුමූ මහානුභාව ඇත්තාහ. ඒ මහෝෂධ පණ්ඩිතයන් විසින් රක්නා ලද මිතිලා නම් රාජධානිය සිංහයකු විසින් රක්නා ලද රන් ගල්ගුහාවක් පරිද්දෙන් වෙන කිසි කෙනෙකුන් විසින් ගන්නට නොහැක්කිය. ගියහොත් හුදෙක් අපටම ලජ්ජා වන්නීය.
ඔබ ගමන නොකැමැත්තෙමි. රජ්ජුරුවෝ වනාහි රාජමානයෙන්ද ඉසුරු මදයෙන්ද මත්ත දණ්ඩකින් පහරලද සර්පරාජයකුසේ කෝපයෙන් දිලිහි මහෞෂධයක් කුමක් කෙරේද? අභිමාන පුරස්සර වූ එක් සියයක් රජදරුවන් පිරිවරා වේරම්භ වාතයෙන් හැලලේ ගිය අටලොස් අක්ෂෞහිනයක් සේනාවෙන් යුක්තව නික්මුණාහ. කේවට්ටයෝද තමන්ගේ බස් රජ්ජුරුවන් සිතට නන්වාගත නොහි රජ්ජුරුවන්ට පටහැනිවීම නම් යුක්ත නොවී සිතා රජ්ජුරුවන් හා සමග නික්මුණාහ. බෝධි සත්වයන් වහන්සේ විසින් බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ ජයපානය විද්වංසනය කරන්නට එවන ලද්දා වූ දහසක් යෝධයෝ තමන්නා කටයුතු සම්පාදනය කොට එක් දවසින්ම රාත්‍රිය මුළුල්ලෙහි ගොස් මියුණු නුවරට පැමිණ තමන් කළ කටයුතු පණ්ඩිතයන් වහන්සේට දැන්වූහ. පළමු ඒ රජ්ජුරුවන් සමීපයට යවන ලද්දා වූ චරපුරුෂයෝද පණ්ඩිතයන් වහන්සේට මේ ආකාරයෙන්ම පවසා හසුන්නෙවූහ. චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ වේදේහ රජ්ජුරුවන් ගනුම්හ. එක් සියයක් රජුන් පිරිවරා එන්නාහ. පණ්ඩිතයන් වහන්ස පමා නොවන සේක්ව. පණ්ඩිතයන් වහන්සේට නිරන්තරයෙන්ම එවන හසුන් නසා මහා බෝසතාණන් වහන්සේ වඩාලාම කළ මනා විධානයෙහි නුපමා වූ සේක. වේදේහ රජ්ජුරුවෝ වනාහි පරම්පරා ශබ්දයෙන් මෙලෙස ඇසූහ. මේ නුවර ගන්නට එත්ල. ඉක්බිති බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ පෙර සන්ධ්‍යාවෙහිම ගන්නා ලද්දා වූ ලක්ෂ ගණන් දඬුවැට පහන්නාලෝකයෙන් ගොස් සියලු සත්‍යදුන් මියුළු නුවර පිරිවරාගත්හ. කෙසේ වටකලෝදයත් පළමුකොට පා පොලෝ අඟල වටා රන් සන්නාහ ලනලද්දා වූ රන්සැත් රන් පොරෝතුවාදී හස්ත්‍යලංකාරයෙන් සරහන ලද්දා වූ සොඳින් ගන්නා ලද මුගුරු ඇති ලෝහ ප්‍රකාර වී නමුත් පිටින් ඇන සුණු විසුණු කරන්නට සමර්ථ ශක්තිය ඇති දෙකොපලය හා කෝෂය හා යන තුන් තැනින් වෑහෙන්නා වූ එක් මතයකින්ද එම යථෝක්ත ස්ථාන තුන හා දෙකන් සිදුරු හා දෙයස් සිදුරු හා යයි යන සප්ත ස්ථානයෙන් වෑහෙන්නා වූ එක් මතයකින්ද සප්ත ස්ථානය හා දෙනාසා පුටය ගුද මාර්ගය හා යන දශ ස්ථානයෙන් වෑහෙන්නා වූ එක් මදයකින්දැයි මෙසේ ගිලිහෙන තුන් මදයකින් යුක්ත වූ සර්වාභරණයෙන් විභූෂිත ජය අකුසු හා තෝමරාදී ආයුධගත් අත් ඇතිව පිට හිඳිනා ඇතරුවන් විසින් ගැවසීගත් ඒ රජ්ජුරුවන්ගේ කෝප නැමැති ගින්නෙන් නැගි දුම් කඳසේ උස්වී කන්තලින් කන්තල ගසා සිටුවන ලද්දා වූ ඇත් වලල්ලකින්ද යුද්ධයට ලන ලද්දා වූ සන්නාහ ඇති අශ්වාලංකාරයෙන් සරහන ලද සින්දු කාම්බෝජ යෝනකාදී උත්තම දේශයෙහි උපන්නා වූ නානාභරණ ප්‍රතිමණ්ඩිතව සන්නාහ සන්නන්දව පිට හිඳිනා අසරුවන් විසින් ගැවසීගත් සතුරා හසුකොට ගනිමී උඳ වැඩියා වූ රජ්ජුරුවන්ගේ සිත් නැමැති ආකාශ ගංගායෙහි බිඳී බිඳී දිවෙන්නා වූ රළ පතරසේ යුද්ධයට පිමිනා ලද කාහල ශබ්දයෙන් සතුටුව පැන පැන සිටිනා වූ ක්‍රීවය ගසා සිටුවන ලද්දා වූ අස්වලල්ලකින්ද සිංහසම් ව්‍යාග්‍ර සම්මාදී සම්මතුරන ලද්දා වූ රථාලංකාරයෙන් සරහන ලද නගන ලද නානා වර්ණධ්වජ පංක්ති ඇති සයින්ධවයන් ලොදන ලද සර්වාලංකාරයෙන් සැරහි පිට බඳිනා ලද හියවුරු ඇතිව නගන ලද ධනුර්ධරයන් විසින් උපලක්ෂිත වූ සේනා නැමැති සමුද්‍රයෙන් නැන්ගා වූ මහා තල්මස් කැලසේ
රිය සකින් රිය සක ගසා සිටුවන ලද රත වලල්ලකින්ද සිද්ධාර්ථ කුමාරයන් සමතිස් පැරුම් පුරා මුළු කොටගෙන බෝධි ධර්මයක පිටිවහල් ලතින් සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සංඛ්‍යාත යෝධයන් බලකොටගෙන විදු රසුන් අරා බුදුවන්නට උන් වෙලෙහි ජයගැන්ම පිළිවෙන් වේවැයි නොපිළිවෙන් හෝ වේවැයි දුර තබාම අන්‍යතර ජාතියක අන්‍යතර යුද්ධයක් කොට බැලුවමැනැයි චූලනී රාජ ව්‍යාජයෙන්නා වශවර්තී මාරයාගේ සිංහමුක හස්තිමුක අශ්වමුක ව්‍යාග්‍රමුකාදී වූ නොයෙක් භයංකර මුකමවා අස්සි ශක්ති තෝමර බෙන්ඩිවාල කරවලාදී වූ දීප්තිමත් නානාවිධ අවිගනිමින් අනේක ප්‍රකාර විකාරවේශයෙන්නා දස බින්වරක් මාරසේනාවසේ භයංකර වූ සේනාවෙහි බාහුවෙන් බාහුව ගසා සිටුවන ලද්දා වූ යෝධ වලල්ලකින්ද මෙසේ සතර වලල්ලකින් ඒ සත්‍යතුන් මියුළු නුවර වටලවා ඒ ස්ථානයෙන්හි බල ඇනි සිට වූහ. මනුෂ්‍යයෝ ඔල්වරහඬ දෙන්නාහු, පත්පොලසන් දෙන්නාහු, පනන්නාහු. වටලා ගතුම්හ යන සමාධියෙන් නටමින් ගර්ජනා කරමින් සිටගත්හ. අටලොස් අක්ෂෞහිනයක් පමණ සේනාවෙහි නගන ලද මිනි දඬු වැටෙහි ලක්ෂ ගණන් පහන්නාලෝකයෙන්ද 100ක් රජදරුවන් හා හස්ත්‍යශ්‍රාදී සේනාව හා පලන් ආභරණයෙහි ආලෝකයෙන්ද සියලු සත්‍යදුන් මියුළු නුවර ඒ මහෞෂධ පණ්ඩිතයන්ගේ ප්‍රඥා නැමැති සූර්ය පහළව සත්වයන්ගේ සිත මෝහාන්ධකාර විගමනයෙන් හෙළි වූ කලක් පරිත්තෙන් ආලෝක විය. ඇතුන්ගේ කුංචනාදයෙන්ද අසුන්ගේ හේෂාරවයෙන්ද රතෙහි චක්‍රනාදයෙන්ද පාබල සෙනගෙහි ගර්ජනාවෙන්ද සක් සින්නම්හර තන්තිරිපට ගැටපටහු මහබෙර පනාබෙර රන්සක් ප්‍රිතිසක් ආදී වූ පංචාංගික තූර්යනාදයෙන්ද පොළව පැලී යන පරිද්දෙන් වූයේය. සේනකාදී වූ පණ්ඩිතවරු 4 දෙන මහත් වූ කෝලාහල ශබ්දය අසා කුමන අරගලයක් බවත් නොදන්නාහු වේදේහ රජුරුවන් සමීපයට ගොස් දේවේනි මහත් වූ කෝලාහල ශබ්දයක අපි කුමක් බවත් නොදනුම්හ. කුමන අරගලයක් දැයි විමසුවහොත් යහපතයි කීහ. ඒ බස්සසා රජ්ජුරුවෝ යලි බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් ආවනැයි සීමෙදුරු කවුලුව හරවා පිටත බලන්නාහු. උන්නා බව දැන බයින් ත්‍රස්තව සේනකාදීන් හා මේ ආකාරයෙන් කතා කරමින් උන්හ. ඉතිකින් අපගේ දිවිනැති බ්‍රහ්මදත්තයා තෙමේ දැන් අප හැම මරන්නේය. මහා බෝසතාණන් වහන්සේ වනාහි චූලනී රජ්ජුරුවන් ආබව දැන සිංහයකුමෙන් කිසි බයක් නැතිව නුවර මුළුල්ලෙහි රකවල් සකස් කොට ලවා රාජාදීහු බයින් දිලිහීලා හිඳිති. මාවුන් අස්වසාලුව මැනව. රජකෙහි මතුමාලට නැගී රජ්ජුරුවන් වැඳ එකත් පස්ව සිටිසේක. රජ්ජුරුවෝ මහා බෝසතාණන් වහන්සේ දැක ලබන ලද අස්වස් ඇතිව මෙසේ සිතා පණ්ඩිතයන් වහන්සේ හා සමග කතා කරන්නාහු. මපුතුනුවන් මහෝෂධ පණිතයන් විනා අනෙක් මා මේ දුකින් මුදන්ට සමාර්ථ කෙනෙක් නැත. මහෝෂධ පණ්ඩිතේනි පංචාල දේශවාසී බ්‍රහ්මදත්ත රජතෙමේ 100ක් රාජධානයෙහි සියලු අටලොස් අක්ෂෝහිනියක් පමණ සේනාව හා සමග ආයේය. පංචාල රාජධානිය සන්තක වූ මේ සේනාතුමෝ මෙතෙකැයි පමණ නැත්තීය. ඉතා මහද්වරට්ටාල සාලාදී වූ නොයෙක් කර්මාන්තයට පිටින් ගෙන එන්නා වූ දැවපාත්‍ර සංගාලියම් වෙට්ටම් ලෑලි ආදී වූ සම්භාරෙන් ගෙන ඇවිදිනා වඩුසනගින් යුක්ත වූ සියලු සංග්‍රාමයෙහි දක්ෂ වූ ඇතුන් අසුන් ආදී වූ බලසෙනග
ඇත්තිය. ගහන බැවින් තමා අතුරට වන්නවුන් නොපෙනෙන පරිද්දෙන් පය බිම ගෑවිය නොදී උරපිටින් ගෙන යන්නීය. හස්ති ශබ්දය, අශ්ව ශබ්දය, රථ ශබ්දය, වීනා ශබ්දය, මුදංග ශබ්දය, ගීත ශබ්දය, තාල ශබ්දය, විදුව, ගනුව, අනුවයයි. මෙසේ දසවිධි ශබ්දෙන් යුක්ත වූව. ඇතුන් ආදී වූ සිවුරඟ සෙනගෙහි පවත්නා නාදය මූදු පරගානාසේ පවත්නා හෙයින් මුබේව ඔබයව යුද්ධ කරව පමා නොවව යනාදී වූ ඒ කටයුත්තෙහි නියෝග වචන වාග් බේදෙන් දන්වන්නට නොපිළිවන් හෙයින් මුදංග මද්දලාදී වූ නානා ප්‍රකාර බේරි ශබ්දෙන් හා ශංකකාහල ශබ්දෙන් හා හඟවන්නා වූ ඒ කටයුතු ඇත්තිය. සත්රුවනින් විසිතුරු වූ සන්නාහයෙන් හා ස්වර්ණජාල හස්තිකුන්ට විශේෂයෙන්ද රාජරාජ මහාමාත්‍යාදීන් විසින් පළඳන ලද්දා වූ කනක, කටක, රසනා, නූපුර, තාඩංක, වලය, තිසරපට, අවුල්හර, උදරබන්ධන, ගැටනිමුල්හර, පස්රූපස් වලලු, පේරෙස්, එක්වැටි, පාමුදු, පාඩගම්, පාසලබ, පාදජාලා, පාදත්ත, පාදාභරණාදී වූ ශරීරාභරණයෙන්ද හොබනීය. කනක රජතාදීන් විචිත්‍ර වූ රක්ත නීලාදී වූ නානාවස්ත්‍රයෙන් සමුජ්වලිත රතාදිහි නගන ලද නානා ප්‍රකාර දවලච්චත්‍ර පංක්තියෙන් ගැවසී ගත්තීය. ඇත්වාහන, අස්වාහන, රථවාහනයෙන් යුක්තය. හස්තිශිල්පය, අශ්වශිල්පය, රථශිල්පය, ධනුශිල්පය ආදී වූ අටලොස් මහා ශිල්පෙහි කෙළ පැමිණියන් විසින් විශේෂයෙන් සමුර්ධිය. මේ සේනාතුමෝ සිංහ සමාන
ඔහු ඇරගෙන අධිකරණ නායකයන්ට සරුප කීය. අධිකරණයේ ඇත්තෝද දෙන්නාගේ බස් අසා ඌදුන් දෙයක් ගනු යැයි එලෙසම කීවූය. ඒ පුරුෂයා අධිකරණ නායකයන්ගේ යුක්තියෙහි නොසිට රජ්ජුරුවන්ට දැන්වීය. රජ්ජුරුවෝ අධිකරණ නායකින් ගිටගෙන්වාගෙන උන්මැදයේ දෙන්න අපට ගැලවීමක් කෙසේ වේදයි. මෙසේ රජ්ජුරුවන් මරණ බහින් යුක්තව කියන්නා වූ බස්සසා මහා බෝසතාණන් වහන්සේ මේ ආකාරයෙන් සිතුවේය. මේ රජ්ජුරුවෝ ඉතා මරණ බහින් බයපත්ව ගියාහ. රෝගයෙන් පෙළෙන එකක් හට අවස්ථා පිළියමක් දන්නා වෙදකු පිළිසරණ වන්නා සේද සාදුකින් පෙළෙන එකකුට භෝජනයමුත් අනෙකක් පිළිසරණ නොවන්නා සේද පිපාසා ඇති එකකුට පැන් පුවහොත් මුත් ඒ පිපාසය නොසන්සිඳෙන්නා සේද මේ රජ්ජුරුවනට මාමුත් අනෙක් පිළිසරණක් නැති. රජ්ජුරුවන් අස්වසාලමි. ඉක්පිති රජ්ජුරුවන්ට මහා බෝසතාණන් වහන්සේ සැට යොදුන් රක්ගල් තලා මස්තකයෙහි නාද කරන ලද සිංහ රාජයකුමෙන් නොබව මැනව දේවයන් වහන්ස. රාජ්‍ය සුව අනුභව කළ මැනැව. මම කැටක්ගෙන කපුටු රැසක් පලවන එකක්හු මෙන්ද දුන්නක් අල්ලාගෙන වඳුරුමුලක් පලවන එකක්හු පරිද්දෙන්ද මේ අටලොස් අක්ෂෞහිනියක් පමණ සේනාව බඩැබන් කඩ පමණකටත් අස්වාමික කරවා නිගන්ට සේනාවක් පරිද්දෙන් ඉස්ලූලූ අත ලුහුබඳවා පියමි. එය මට භාරය. සටනෙකැයි සිතක් නොතබා බය නොගෙන සුවසේ රාජ්‍යශ්‍රී අනුභව කළ මැනැවා. මෙසේ කියා රජ්ජුරුවන් අස්වසාලා මාලිගයෙන් බැස නුවර බෙරලවා හැම දෙනාට වදාරණසේක. පින්වත්නි, තෙපි හැම සතුරෝ වටලාගත්තෝ වේදැයි නොසිතා මල්ගඳ විලෙවුන් හා අටලොස් වර්ගේ කැවුම් හා රාමස් ආදී නොෙක් අන්නපාන සපයා වස්ත්‍රාභරණයෙන් සැරහි උත්සවයට පටන් ගනුව. සමහර කෙනෙක් තොප තොපට සුදුසු පරිද්දෙන් බොවුනම් මහාපානයත් බොව බෙර ගසව ගී කියව එලුසන් ඔල්වරසන් අසුරුසන් දෙව සියල්ලක් නැති කෙනෙකුට මාගෙන් දෙමි. මහෞෂධ පණ්ඩිතයෝ නම් මමය. කිසි බයක් නොකරව මාගේ ආනුභාව බලව. ඒ බසින් නුවරවාසීහු සත් අවුරුද්දේ පටන් ඔබගේ බලතමන් ඇම ඉඳුරා දන්නාහෙයින් කිසි භයක් නැතිව සංකා රහිතව නැටුම් ආදී සියල්ලෙන්ම මහතානන් වදාළ පරිද්දෙන් උත්සවයට පටන් ගත්හ. නුවර ඇතුළෙහි ගී කියන වයන අරගල පිටත සිටි සතුරෝ අසන්නාහ. සතුරන්ගෙන් බොහෝ දෙන කුරුබිලියෙන් ඇතුළු නුවරට වදනාහ. සතුරුව ආ විටක මුත් දුටු දුටුවන් නොවල්ලන්නාහ. එසේ හෙයින් සතුරන්ගේ සංචාරය නොසිඳෙන්නේය. නුවරට වන් මනුෂ්‍යයෝ උත්සව කෙලනාත් ජයපානය බොන්නාත් ජන කෝලාහලත් දක්නාහ. බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ ඇතුළු නුවර කෝලාහල අසා සමීපයෙහි සිටියවුන්ට කියන්නාහු. පින්වත්නි, අටලොස් අක්ෂෞභිනියක් පමණ මේ සේනාව ගෙනවුත් තමන්ගේ නුවර වටලාගත් නියාවට කිසි භයක්වත් තැති ගැන්මක්වත් නැත්තේය. සන්තෝෂයෙන් යුක්තව
පස්වනක් ප්‍රීතින් පිනා ගිය උන්සේ අත්වලසන් දෙන්නාහ. අඩගසන්නාහ. එළුසන් දෙන්නාහ. ගී කියන්නාහ. බෙරගසන්නාහ. කොල්ල කුමන ආශ්චර්යෙක් දෑ. ඊ කීහ. එසේ කී රජහට චරපුරුෂයෙක් බොරුවක් ගොතාගෙන කියන්නේ දේවයන් වහන්ස මම කිසි කටයුත්තක් නිසා කුරුවිලියෙන් ඇතුළු නුවරට වන්නෙම්. සැනකිලි කෙලනා ජනයන් දැක පින්වත්නි සියලු දඹදිව රජදරුවන් සේනාව සහිතව අවුත් තොපගේ නුවර වටලාගෙන සිටියදී තොප හැම මෙසේ ප්‍රමාදව වසන්නට කාරණා කිම් දැයි විචාලෙමි. ඔහු මට කියන්නාහු අපගේ රජ්ජුරුවන් කුමාර කල මෙසේ වූ දොලක් විය. දස දහසක් යොදුන් දඹදිව රජුන් මුළුල්ල සේනාව පිරිවරා අවුත් මා උන් නුවර පිරිවරා සිටි කල සැනකෙලි කෙලිමි. දොලක් උපන එදොල දැන් මුදුන් පැමිණියේය. එබැවින් සද්දවසක් සැනකෙලි කෙළුවයි නුවර බෙරලවා තමන් වහන්සේ මාලිගේ මතුමහලේ අමාත්‍ය මණ්ඩලය පිරිවරාහිඳ මහා සන්තෝසයෙන් මත්ව ජය පානය බොනසේක් යයි කීහ. එබැවින් සද්දවසක් සැනකෙලි කෙළුවයි නුවර බෙරලවා තමන් වහන්සේ මාලිගේ මතු මහලේ අමාත්‍ය මණ්ඩලය පිරිවරාහිඳ මහා සන්තෝසයෙන් මත්ව ජය පානය බොනසේක් යයි කීහ. බස් අසා රජකු බොළඳ නියායයි නින්දා කෙළෙමි. බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ එබස් අසා දණ්ඩෙන් ගසන ලද ආශීර් විෂයක් හෝ මෙන් ක්‍රෝධයෙන් දිලෙහි කෙපුනාහු. කොල වහා මේ නුවර ඒ දිගින් අගල මැඩ හස්වා පවුරු දොරටු අටලු වාසල් බලකොටු ආදිය බිඳ සුණු විසුණු කෙරමින් වහා නුවරට වැද ගැල්පුරා ගෙනවුත් කොබඩු බානාසේ මහා ජනයා හිස්කපා ගනුව. වේ දේහ රජහු හිසත් වහා ගෙනව. ඊ කීහ. එබස් අසා බල සම්පන්න යෝධයෝ නොයෙක් ආයුධගත් අතැතිව නුවර ගනුම් හයි පවුරු වාසල් සමීපයට ගියාහු බෝධිසත්වයන් වහන්සේගේ යෝධයන් විසින් දමන ලද කලල් වැලි ආදියෙන් මහා විනාශයට පැමිණ. නුවර බිඳිනා තබා පවුර සමීපයටත් යා නොහි නැවත යන්නාහ. ඉදින් සමහර කෙනෙක් නොනැවත පවුර බිඳුම් හයි වාසිකයා සාහසිකව ගොස් අගල බටවුනම් අන්තරට්ටාලවල සිටියෝ. ඊ දඩු මූන්න කොහොල් තෝමර හෙන්ඩිවාලාදීන් තමා මහා විනාශයට පමුණුවන්නාහ. බෝධිසත්වයන් වහන්සේගේ යෝධයෝ බ්‍රහ්මදත්තයන්ගේ යෝධයනට අතින් මුහුණෙන් උසුළු පෑ නොයෙක් ප්‍රකාරයෙන් ආක්‍රෝෂ පරිභව බෙනමින් ගහට කරන්නාහ. මච්ච මාංස හා කනබොන දෑ හා රාවිත් ඔඩම් ආදිය පුරාගෙන පිටත සිටියවුන්ට දික්කොට පුළුගන්වා නැවත තුමූම කන්නාහ බොන්නාහ. මෙසේ සතුරන් කිපෙන සුළු වූ නොයෙක් විකාර කෙරමින් පවුරින් ඇතුලේ පදනම උන්ට පෙනෙන නියාවෙන් සක්මන් කරන්නාහ. බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ යෝධයෝ උනට කිසිවෙකුත් කොටගත නොහි ගෙඩි බැටකා අත පය හිස නලල ලේ පිස පසු බලබලා දිවන්නාහු රජ්ජුරුවන් සමීපයට ගොස් දේවයන් වහන්ස ඉර්දිමත් කෙනෙකුන් ආකාශයෙන් ගොසින් වදුත්මුත් මිනිසුන් විසින් මේ නුවර වදනා තබා සිතන්නටත් බැරිය. ඊ කීහ. එබස් අසා රජ්ජුරුවෝ නොසතුටුව කීප දවසක් රඳා නුවරගන්නා උපායක් නොදත්තාහු කේවට්ටයා විචාලහ. ආචාරණී නුවර ගන්නා තබා පෞර ළඟට යන්නටත් සමර්ථ එකද සත්වයෙක් නැති. කුමක් කරමෝදෑ. ඊ කීහ. එබස් අසා බමුණා කියන්නේ වන්නාව මහරජ නුවරට පැන්නම් පිටතින් වන්නේය. කීප දවසක් පැන් නවතාලන්නා පැන් නොලදින් ක්ලාන්ත වූවාහු දොර ඇරපියන්නාහ. එවිට අපි සිත්වූ පරිද්දෙන් සතුරන්ට කටයුතු කියම්බ. ඊ කීහ. කොළ එයින් උපායකැයි එතැන් පටන් පැන් වැද්ද නොදෙන්නාහ. එපවත් බෝධිසත්වයන් වහන්සේගෙන්
රජහු සමීපයෙහි සිටි චරපුරුෂයෙක් පතක ලියා ඊ දණ්ඩක බැඳ ඇතුළු නුවරට විදපීය. බෝධිසත්වයන් වහන්සේද සතුරන් ආ දවස් විධානය කරන සේක්. යමෙක් ඊදණ්ඩක බැඳ විදපී පතක් දුටුයේ වී නම් වහා ගෙනවුත් මට දෙව. ඊ වදාලසේක. එබැවින් එක් පුරුෂයෙක් ඒ පත ගෙනවුද්දින. ස්වාමි දරුවානු ඒ බව දැන මේ කේවට්ට මහල්ලා ඇතුළු අඥ්ඥාන ජඩයෝ මා තවම මහෞෂ්‍යද පණ්ඩිත බව නොදන්නාවන්හ. සිතා සැටරියන් උන දණ්ඩක් ගෙන්වා සරියේ දෙකක් කොට පලා ඇතුල්ල පිට ගැට හරවා ශුද්ධ කොට නැවත එක් කොට තබා සමින් වසා බඳවා පිට මැටිගාවා තපස්වීන් ලවා හිමාලයෙන් ගෙන් වූ මැටිහා ඇඹුල බිජුහාගෙන පොකුණ ඇසැදියෙහි බිජුවට රෝපණය කරවා මැටි පිට උනදණ්ඩ සිතුවා ඇතුළේ පැන්පුරවාලු සේක. එක රැයින්ම පැළය නැගී උනදණ්ඩ මුදුනින් රියනක් පමණ වඩා මලෙක් පිපී සිටියේය. ඒ අභිමතාර්ථ සාධක වූ චින්තා මානික්‍යයක් බඳු වූ මාගේ ස්වාමි දරු වූ බෝධිසත්වයන් වහන්සේ ඒ මල් දඬු මුලින් උදුරවා මේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවනට දෙව. යී තමන් වහන්සේගේ පුරුෂයන්ට දුන්හ. ඔහු ඇඹුල දණ්ඩ වලල්ලේලා කොළ බ්‍රහ්මදත්තයන්ගේ පුරුෂයිනි. සයින් නොමිය ඇතැල මලකඩා හිස පැළඳගෙන ඇඹුල දඩු හුයාගෙන බඩපුරා කාපියව. ඊ පවුරින් පිටත දමාලූහ. එයිත් බෝධිසත්වයන් වහන්සේගෙන්ම සිටි චරපුරුෂයෙක් හැරගෙන රජ්ජුරුවන් සමීපයට ගොස්. බැලුව මැනව දේවයන් වහන්ස මෙබඳු ඇඹුල මලක් හා මේසා දිග ඇඹුල දණ්ඩක් දුට්ටු විරූ දෑ නැතෑ. ඊ කීහ. රජහු මැන බලව කී හෙයින් චරපුරුෂයා මනන්නේ සැටරියන් දණ්ඩ අසූරියන් කොට මැනපීය. රජහු මේ කෙසේ වූ තැනක ඇතිවීද. කී හෙයින් ඉන්ම එකෙක් රජහුගේ කටින් බස උදුරාගත්තාසේ බොරුවක් ගොතාගෙන කියන්නේ මම එක දවසක් රාටිකක් බීපියනු කැමතිව කුරුබිලිය නැතුළු නුවරට වන්නෙමි. නුවරවාසින් දිය කෙලිනා මහා පොකුණක් දිටිමි. බොහෝ මනුස්්‍යයෝ උරුවගුල ආදිය ඉඳගෙන මල් කඩාගෙන දිය කෙල ඇවිදිනා. මියව් කලි ඒ පොකුණේ ගොඩාස පිපි මලක සැටිය. ඉන්දින් ගැඹුරු තැනක පිපි මලක් වී නම් සියක්්‍රීනටත් වඩා ඇත්තේවේද. ආචාරිණී පැන් නවතා මේනුවර ගනුම්හයි නොසිතව. ඒ තොපගේ උපායක් නොවෙයි. එසේ කළ දේවයන් වහන්ස මෙවිට මා සිතූ දෙය ඉතාම යහපත. නුවරට වීසාල් නම් පිටතින්ම වන්නේය. ඒ වීසාල් වැද්ද නොදෙම්හ. බතින් පීඩිත වූ මනුෂ්‍යයෝ දොර හැරපියන්නාහ. එවිට අල්ලාගෙන කැමැත්තක් කරම්හ. ඒ මන්ත්‍රණයත් පළමු පරිද්දෙන්ම පතකින් දැන මේ නිවට වූ කේවට්ටයා මා නුවනැති නියාව නොදන්නා වනෑ. ඊ කීහ. අනුප්‍රාකාරයයි කියන ලද පදනම් මුදුනේ කලල් අතුරුවා ඊ පිට
බෝධිසත්වයාණන් වහන්සේ එදවස් උදෑසන සොලොස් කලයක් සුවඳ පැනින් ඉස්සෝදා නහා ලක්ෂයක් අගනා කසී සලුවක් හැඳ සර්වාභරණයෙන් විභූෂිතව නොයෙක් රසයෙන් අග්‍ර වූ අමරා දේවීන් විසින් පිසින ලද භෝජනය අනුභව කොට මහත් පෙරහැරින් වාසල් දොරකඩට ගොස් ආනියාව කියා යවා මපුතුනුවෝ වහඑත්ව රජ්ජුරුවන් විසින් කීකල්හි රජගෙට වැද රජ්ජුරුවන්ට වැඳ එකත් පස්සේ සිටගත්තේය. කිමෙක්ද පුත මහෝෂධ පණ්ඩිතේනි. රජ්ජුරුවන් විසින් කීකල්හි ධර්ම යුද්ධයට යෙමි. පුත මවිසින් කුමක් කළ මනාදෑ. දේවයන් වහන්ස. කේවට්ටයා මැනිකෙකින් වංචා කරනු කැමැත්තෙමි. එබැවින් අෂ්ටවංක මානික්‍ය රත්නය ලදමනැව. පුත ඒත් මට කියාද ගන්නේ. ඇරගන්ව. මෙසේ කීකල්හි ශක්‍රයන් පළමුත් තමන් වහන්සේට දුන් මානික්‍ය රත්නය ශ්‍රී හස්තයෙන් ගෙන රජහු වැඳ මාලිගයෙන් බටසේක. තමන් වහන්සේ හා එක දවස උපන් යෝධයන් දහස හා සිව්රඟ සේනාව හා පිරිවරා 90,000ක් රන්වටනා හැලියසුන් යොදන ලද සර්වාලංකාරයෙන් සැරහූ රථයකට පැන නැගී දවල් මේ නිමවන වේලාවට වාසර සමීපයට පැමිණිසේක. කේවට්ට යෝධ මහෞෂධ පණ්ඩිතයන් දැන් ඉති මහා බෝසතාණන් වහන්සේ වඩනා පෙරමග කර ඔසවා බලා සිටීමෙන් කොක්කරක්සේ දික් වූ කර ඇති වූහ. මහා බෝධිසත්වයාණන්ගේ දිගන්තරයෙහි පතරා වූ තේජස් පරිත්තෙන් පහරන්නා වූ හිරු රැසින් ඩාවෑහෙන්නා වූ ශරීර ඇති වූහ. මහා බෝසතාණන් වහන්සේද ඔද වැඩියා වූ සාගර පරිත්තෙන් පොළව මැඩ පියන්නාසේ වීතිය පුරාගෙන යන්නා වූ ඇත් අස් ආදී වූ පරිවාරයෙන් යුක්තව අසම්භීතව වාසල් දොර හරවා නුවරින් නික්ම රථයෙන් බැස කෙසරු සලා විදහා කිලිපොලන්නා වූ සිංහ රාජයෙකුසේ විජෘම්භණය කෙරෙමින් ධර්ම යුද්ධ මණ්ඩලයටම වැඩිසේක. එක් සියයක් රජදරුවෝ ඒ මහතාණන් වහන්සේ රූපේශ්වරය දැක නුවණින් සියලු දඹදිව තමන්ට දෙවන කෙනෙකුත් නැති සිරිවර්ධන සිටානන් පුතණුවෝ මහෞෂධ පණ්ඩිතයෝ නම් මොහු යැයි සමාධීන් ඔල්වරහඬ 100 ගණන් පැවැත්වූහ. පණ්ඩිතයන් වහන්සේද දෙව්ලොව දෙවියන් පිරිවරා අසුර යුද්ධයට නික්මුණු සක්දෙව් රජෙහු පරිත්තෙන් උපමා විෂයාති ක්‍රාන්ත වූ ශ්‍රී සෞභාග්‍යයෙන් යුක්තව ඒ අෂ්ටවංක මානික්‍ය රත්න අතින්ගෙන කේවට්ටයන් ඉදිරියෙහි ලංව වැඩිසේක. කේවට්ට බමුණා මහා බෝසතාණන් වහන්සේ දැක ඔබගේ තේජසින් සිටි පල සිටින්නට අපොහොසත්ව පෙර ගමන් කොට මේ ආකාරයෙන් කීය. මහෝෂධ පණ්ඩිතේනි, අප දෙන්නමෝම පණ්ඩිතවරුම්හ. තොප නිසා අවුත් මෙතෙක්කල් මෙතන වසන අපට තෙපි අමුතු පඩුරක් පමණවත් නොයවූ විරූය. කුමක් නිසාද මෙසේම සාදරයක් නොකළේ? පණ්ඩිතේනි, තොපට සුදුසු පඬුරක් සොයන්නෙම් අද මේ මිනිරුවන ලදිමි. හැරගනුව මෙබඳු මිනිරුවනක් මේ මුත් නැතැයි. මේ පණ්ඩිතයෝ මට මිනිරුවනක් ගෙනාවන්නාහ. එසේ වී නම් දෙව හෙද ගනුව. අත ඇඟිලි අග මැණික එලාලූ සේක. බමුණානෝ බර වූ මිනිරුවන ඇඟිලි අගින් රඳවාගත නුහුණුවනහ. මැණික පෙරලීගෙන ගොස් බෝසතාණන් වහන්සේගේ පාමුල වැටී ගියේය. බමුණෝත් ලෝභයෙන් මැණික ගනිමී බෝධිසත්වයාණන් වහන්සේගේ
ශ්‍රී පාද මූලයට නැඹුරූහ. ඒ දැක බෝසතාණන් වහන්සේ බමුණා නැඹුරු තැනතවුන් කරවසවාගත නොදීම එක් අතකින් පිටිකර හා එක් අතකින් පිටි මුල තරයේ අල්ලාගෙන නැගී සිටුවාචාරීනි නැගී සිටුවාචාරීනි මම බාලයිමි තොපගේ මුණුබුරු තරමට ඇත්තෙමි මා නොවන්දුව මේ ආකාරයෙන් කීය. එසේ කියා මුඛය හා සමග නලල පෙරලා කොර සැඳි බිම උලා රත්වත මලක්සේ ලේ හා පස් හා වකා නුවණ නැත්තව තෝ මා අතින් වැඳුම් ගන්නට සිතයිද? මෙසේ පවසා බොටු අල්ලාගෙන දමාලූසේක. මේ තෙමේ ඉස්බක් පමණ තැන වැටී ගොස් නැකී සිට වැලි පිසපිසා පලා ගියේය. මැණික වනාහි මහා බෝසතාණන් වහන්සේගේ මිනිසුන්ම ඇරගත්හ. නැගී සිටුවාචාරීනි මා නොවන්දුව කියා මහබෝසතාණන් වහන්සේ බැන නැගිහඬ සියලු චතුරංගනී සේනානයෙහි අරගල මැඩගෙන සිටියේය. කේවට්ට බමුණා විසින් මහෞෂධ පණ්ඩිතයාණන් වහන්සේගේ පා වදනා ලදැයි සියලු පරිෂත් කොක්සන්දී පිළිහිස සිසාරා අත්පොල සන්දී කෝලාහල කළහ. බ්‍රහ්මදත්ත රජුරුවන් හා 100ක් රජදරුවන් හා ඇතුළු හැම දෙනම කේවට්ටයා මහෞෂධ පණ්ඩිතයන් පාපිට නැමුණා දුටුවහමුයයි නැවත කියන්නාහු. අපගේ කේවට්ටාචාරින් විසින් මහෞෂධ පණ්ඩිතයෝ වඳනාලද. එබැවින් අපි පැරැද්දම් අපගේ ජීවිතය මෙවන විට නොදෙන්නාහ. මෙසේ බයින් තැතිගෙන තමන්ගේ අසුන් පිට නැගී උත්තර පංචාල නුවරට මූණලා නමාගත්හ. ඒ යන්නවුන් දැක බෝධිසත්වයාණන් වහන්සේගේ පිරිස එක පැහැර කියන්නාහු. කොළ භග්මදත්ත රජු 100ක් රජුන්හා සේනාව හා අරගෙන බිඳී පලා යන්නාහ. මේ ආසා රජදරුවෝ තාක් මුළුල්ල වඩා බයපත්ව පලා යන්නාහුමය. ඔවුන් නොබලා මහා සේනාවෝත් බිඳී කියහ. බෝධිසත්වයන්ගේ පිරිස ඒ දැකත් වඩා කෝලාහල පැවැත්වූහ. කරුණා නිධාන වූ මාගේ ස්වාමි දරුවානෝ බිඳී යන්නවුන් ලුහුබඳ වෙයි යන බසකුත් නොකියා තමන් වහන්සේගේ සේනාව පිරිවරා නුවරට වන්සේක. බ්‍රහ්මදත්ත රජුරුවන් හා ඒසා මහත් සේනාව හා 12 ගව්වක් දැන් බිඳී පලා ගියහ. ඉතා අලිජ්ජී වූ දුෂ්ට වූ කේවට්ටයා අසු නැගී කටින් ලේ දමා නලලේ ලේ පිසා දිවන්නේය. සේනාවට ආසන්නව අසු පිටම හිඳගෙන මේ ආකාරයෙන් කීය. පින්වත්නි නොයව මම ගොවියා පුතු නොවැන්දමි සිටුව එසේ කීවන් සේනාව නොර දාම දිවන්නාහු. කොළ පවිටු දුෂ්ට අධර්මිෂ්ට වූ නිකෘෂ්ට අනාචාර ස්වරූප ඇති අවලක්ෂණ වූ අඥාන බමුණු මහල් තො ධර්ම යුද්ධය කෙරෙමි කියා ගොසින් තට මුණුබුරු තරමටත් නැති ඉතා බාල තැනැත්තන් වැඳපීය. මේ මනුෂ්‍ය ලෝකෙහි උපන් සත්වයන්ගෙන් ජඩ වූ යම් එකෙක් වූ කළ මනා යම් නොකට යුත්තක් ඇතිනම් ඒ සියල්ලෙන් තා විසිනුත් නොකළ මනා දෙයක් ඇද්ද. ජඩය මැත නොදොඩා පොයිත්තාගේ පණ නොනසායන අතක නැගීයා. මේ ආකාරයෙන් කියා ඔහුගේ බස් තමන් කනක නොහෙලා ඕහට ආක්‍රෝෂ පරිභව බැනමින් නොරදාම දිවන්නාහ. ඒ බමුණා වහවහාම දිවගෙන ගොස් සේනාව මැදට පැන මෙසේ කියාලීය. ඇයි කුමක් කියවුද? මම ගොවියා පුතු නොවැන්දෙමි. කොළ වන්දනා කෙනෙක් නලල දන්න වැල්ලමිට ලේලාගෙන වදිද්ද? මේ වැඳීම්මාන තොපාතින් අද ඇසීමි. ඒ ගොවියා පිත් මානික්‍ය රත්නයකින් මා වංචා කොට පිය. මේ ආකාරයෙන් නොයෙක් කාරණා කියා ගිවිස්වා තමා වසඟ කොට එසේ මිදී 3 යොදුනක් පලා ගිය ඒසා මහත් සේනාව රඳවා නැවත ගෙනවුත්
පළමු පරිද්දෙන්ම වැටලා ගතහ. බෝධිසත්වයන් වහන්සේගේ අනුභවයෙන් නොසිතූ හේන්මුත් ඉඳින් ඒ සේනාව එක් පස්මිටක්වත් දැමුයේ වී නම් අඟල් 3 පුරාගෙන අටලොස් රියන් පෞරපිට නැවත එපමණ ගොඩ කරන්නටත් වටා ඇතිවන්නේය. ඒ එසේමයි. තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම බෝධිසත්තානං අධිපායා නාම ඉච්ඡන්ති. බෝසතුන්ගේ අදහස් නම් සිදුවේ. ඒ ආකාරයෙන් වදාළ බැවින් අභිමතාර්ථ සාධක වූ චින්තා මාණික්‍යයක් බඳු මාගේ බෝධිසත්වයාණන් වහන්සේගේ තේජසින්ම පස්මිටක්වත් කැටක්වත් නුවර දිසාවට දමන්නා තබා සිතිනුත් සිතූ එකද සත්වයෙක්වත් නැත්තේය. සියල්ලෝම අවුත් තමන් පළමු උන්නා වූ ස්ථානයෙහිම හිඳගත්හ. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් හමුවෙමු. තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න.